වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත. මෙරට ආර්ථික අර්බුදය ජය ගැනීමට ඇමරිකාවේ පූර්ණ සහාය. ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට ලිට්‍රෝ සමාගම ලෝක බැංකුව සමග ගිවිසුමක. අඩු ආදායම්ලාභී පවුල්වලට රජයෙන් විශේෂ දීමනාවක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවන්ට ඉන්ධන සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්. ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000ක්. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් අද සිට යලි ආරම්භයි. ජනතාව අතර ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාපදිය භාවිතය ප්‍රචලිත කෙරේ. චීන ජනාධිපතිවරයා හොංකොං රාජ්‍යයේ සංචාරයක. ශ්‍රී ලංකා ඉන්දිය කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මහනුවරදී අද. මෙරට ආර්ථික ගැටලුව විසඳීමට ඇමරිකාවේ සහාය පළ වෙයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චංග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ හමු අවස්ථාවේ එම ප්‍රතිඥාව දුන්නාය. කොළඹ ජනාධිපති මන්දිරයේදී එම හමුව සිදුවිය. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන සම්බන්ධතාව ශක්තිමත් පවත්වාගෙන යාමට ඇමරිකාවේ සහාය දෙන බව එරින් පැමිණි ඉහළපෙළේ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසද සඳහන් කළහ. ඇමරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී මෙරටට මානසික ආධාර සැපයීමට ඉදිරිපත් විය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් සහ මානසික ආධාර සැපයීමෙන් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට දෙන සහාය පිළිබඳව ජනාධිපතිතුමා සිය කෘතඥතා පළ කළේය. වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසු වන බව පැවසූ තානාපතිනිය කඩිනමින් රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි විශ්වාසය පළ කළාය. ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට ලිට්‍රෝ සමාගම ලෝක බැංකුව සමග ගිවිසුමකට එළඹේ. සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ ඊටත් සන්තැබීය. ඒ සමස්ත වටිනාකම ඩොලර් කෝටි 9කි. ඉන් ඩොලර් කෝටි 7ක් ලෝක බැංකුව සපයයි. ඉතිරි සපයන්නේ ලිට්‍රෝ සමාගමයි. එම ගෑස් තොගේ මෙරට මාස 4ක අවශ්‍යතාවට ප්‍රමාණවත් වේ. ඉන් 70%ක් ගෘහස්ත පරිභෝගිකයන් සඳහා සැපේ. ඉතිරිය වාණිජ්‍ය භාවිතයට වෙන් කෙරේ. ඩොලර් කෝටි 2ක වේදමින් සමාගම මිලදීගත් ගෑස් ටොන් 33000ක මූලික තොගය මේ මාස මුල් සතියේදී මෙරට ළඟා වනු ඇත. ඒවා ලැබුණු වහාම දිවිනු පුරා බෙදහැරීම ආරම්භ කරන බව අගමැති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව මේ වන විට සකස් වෙමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා කියයි. පසුගියදා දිවෙන්ට පැමිණි ඇමරිකානු හා ඉන්දිය නියෝජිත කණ්ඩායම් විවිධ ක්ෂේත්‍රවලට පූර්ණ සහාය පළ කිරීමෙන් ඒ පැහැදිලි වේ. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ප්‍රියංග දුනුසිංහ මහතා ඇමරිකානු මහභාණ්ඩාගාරී නියෝජිත පිරිස හරහා විශේෂයෙන්ම ලංකාවේ ෆිස්කල් ප්‍රතිපත්තියට අදාළ රාජ්‍ය මූල්‍යයට අදාළව යම් තාක්ෂණික සහායක් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා, එකඟතාවයට පැමිණලා තියෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැමිණි කණ්ඩායම ලංකාව සමග කරනු ලැබූ සාකච්ඡාව ධනාත්මක ස්ථාවරයක් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ලංකාව ඉදිරිපත් කරලා තියෙන ආර්ථික වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් පිළිගන්න බව තමයි හේතුලින් පැහැදිලි වෙලා තියෙන්නේ. මේ නිසා අපි හිතනවා ඉදිරියට මේ තත්ත්වයන් තව දුරටත් වර්ධනය කිරීම හා කරනු ලබන සාකච්ඡා යහපත් මට්ටමින් පවත්වාගෙන යාම හරහා අපිට හැකියාව ලැබෙයි කියලා විශේෂයෙන්ම මේ පවතින අර්බුදයේ ජය ගැනීම සඳහා අවශ්‍ය වෙන ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න. ලබන මාසයේ සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට රජය සූදානම් වේ. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ඩොලර් කෝටි 40ක් රජයට සපයා තිබේ. මෙරට සමෘද්ධි වැඩිහිටියා රෝගාබාධ දීමනා ලබන පුද්ගලයන් ඇතුළු පවුල් ලක්ෂ 32ක් ආවරණය වන පරිදි ආර්ථික සහන සැපීම රජයේ අපේක්ෂාවයි.
ඒ අනුව සෑම පවුලකටම රුපියල් 7,500ක උපරිම මුදලක් සැපීමට රජය සූදානමින් සිටී. පවතින අර්බුදය හමුවේ බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර ඇතමුන්ගේ රැකියාව පවා අහිමිව තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියුතුවන්ට ඉන්ධන සැපයීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඇමති රමේෂ් පතිරණ මහතා කියයි. සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යතු බව පෙන්වා දෙන ඇමතිවරයා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙලට සමගිය සහාය ලැබිය යුතු බවද අවධාරණය කරයි. සෞඛ්‍ය අංශයේ සේවය කරන රෝහල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් සෞඛ්‍ය සේවය ආවරණය වන පරිදි විශේෂ ඉන්ධන ලබා දීම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරලා තිබෙනවා. අපි තාම ගෞරවයෙන් මේ රටේ ජනතාවගෙන් සෑම කෙනෙකුගෙන් ඉල්ලා සිටිනවා මේ සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම අපි සෑම කෙනෙකුටම ඉතාම වැදගත් කාරණයක්. අනිකුත් සේවාවන් වගේම ඒ නිසා සෞඛ්‍ය සේවයේ නිරත මහත්වරුන්ට ඉන්ධන ලබා දීම වැඩසටහනට සහයෝගය ලබා දීලා මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට උදව් කරන්න කියලා අපි තාම ගෞරවයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ ගතවන සති දෙක තුනක කාලය අපහසු කාල සීමාවක්. ඒ නිසා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අපි තාම කාර්මිකව මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවෙන් යූරියා පොහොර මෙට්‍රික් ටන් 65,000ක් මෙරට ලැබීමට නියමිතයි. පසුගිය කාලේ රටවල් කිහිපයක් සමග පොහොර ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද රටවල් රැසක් පොහොර අපනයන අත්හිටුවා ඇතැයි රමේෂ් පතිරණ ඇමතිවරයා කියයි. ඉන්දියාවෙන් ලැබෙන යූරියා පොහොර වීගොවිතැන්ට අමතරව තේ බඩිනිවාදී වගා සඳහාද සපයන බව ඔහු සඳහන් කරයි. මේ පොහොර මෙට්‍රික් ටන් 65,000ක පවුන් රටට ලැබීමෙන් පසුව විශේෂයෙන්ම කුඹුරු ගොවිතැන සඳහා පොහොර මෙට්‍රික් ටන් 40,000කුත් තේ වගාව සඳහා පොහොර මෙට්‍රික් ටන් 20,000ක් සහ බඩිනි වගාව වෙනුවෙන් පොහොර මෙට්‍රික් ටන් 5ක් වශයෙන් එම පොහොර ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා යලකන්නේ අවසන් භාගයේ තිබෙන සමහර කුඹුරු වලටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඊට අමතරව මහා කන්නේ වෙනුවෙන් පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ රටේ දැනටමත් ආරම්භ කරලා තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා. ඒ නිසා මහා කන්නේ පිළිබඳව අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලන්ත වෙන්න අවශ්‍ය විශේෂයෙන්ම රටේ සෑම ප්‍රදේශයකම විශාල පිරිසක් කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමට ආරම්භ කරලා තිබෙනවා. ඉදිරි මහකන්නේ වගා කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වී ඇති බැවින් ආහාර සුරක්ෂිතතාවට ගැටලුවක් ඇතිවීමට ඉඩක් නැතැයි රමේෂ් පතිරණ ඇමතිවරයා අවධාරණය කරයි. අපනයන වලින් ලැබෙන ආදායම මේ වන විට ඉහළ ගොස් තිබේ. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් අද සිට යලි ආරම්භ කෙරේ. ඒ මෙහෙයුම් ආරම්භ කිරීමට දාලව ඇමති නිමල් ශ්‍රීපාද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබින. ප්‍රතිසංවිධාන කටයුතු වලින් අනතුරුව 2019 නොවැම්බර් 11 වෙනිදා පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ යලි විවෘත කෙරුණද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් 2020 මාර්තු 15 වෙනිදා සිට ඒ මෙහෙයුම් අත්හිටුවීමට සිදුවිය. නිමල් ශ්‍රීපාද සිල්වා ඇමතිවරයා පසුගියදා ගුවන්තොටුපළේ නිරීක්ෂණචාරිකාවක් නිරත වෙමින් අද සිට යලි මෙහෙයුම් ආරම්භ කරන්නේ ගුවන්තොටුපළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඉන්දියාවට පමණක් නොව සෙසු රටවලටද ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම් සමග සාකච්ඡා කරන්නයි ඇමතිවරයා උපදෙස් දී තිබේ. ගුවන්තොටුපළේ නවීකරණ කටයුතු කඩනම් කරන අතර ඉතිරිබුදු රහිත සාප්පු සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමටද නියමිතයි. ගුවන්තොටුපළේ ගුවන්පතේද දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාපදිය භාවිතය ප්‍රචලිත කෙරේ. එම ආරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපදි සම්මේලනය හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන එක්ව පැද යන්න ඉඩ දෙන නමින් විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබේ. එහි පළමු අදියර වශයෙන් පාපදි සවාරියක් හෙට පැවැත්වීමට නියමිතයි. කොළඹ 2004 වසරේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු සංගම් මූලස්ථානයේ අභිසිං ආරම්භ වන එම පාපදි සවාරිය දෙමටකොඩ සීක් පැරණි කැලණි පාලමෙන් පෑලියගොඩට පැමිණ නිමාවට පත්වේ. ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරතය ලෙස එක් වෙයි. පාපදි ග්‍රාම 300කට අධික පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි. රාජ්‍ය භාෂා දිනය අදයි. ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා බලාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා 2019 මේ මාස 28 වෙනිදා ඇමති මණ්ඩල තීරණයකට අනුව මෙම දිනය ප්‍රකාශයට පත් කෙරින. ඊට සමගාමීව සෑම වසරකම ජූලි මාස 1 වෙනිදා සිට 5 වෙනිදා දක්වා භාෂා සතියක්ද ක්‍රියාත්මක වේ. ජාතික ගුවන්විදුලියේ සුභාර්ථී වැඩසටහනද සාකච්ඡා කරන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ පුරවැසිය යන මාතෘකාවයි. රාජ්‍ය භාෂා කොමිසම සභාවේ සභාපති ඩී.ති. කලන්සූරිය මහතා සමග ජාතික භාෂා සමානත්ව ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම් තිරුනාවකර්ෂ මහතා ඊට සහභාගී වෙති. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
ඉන්ධන අර්බුදයේ හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගැටලු රැසකට මුහුණ දී ඇතැයි විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා කියයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ඉන්ධන සැපීමට රජය ගෙනති ක්‍රියාමාර්ගයට සහ දෙන්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂඥ වෛද්‍ය ලලන්ත සිල්වා මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අපේ ජනතාවට මුදල් අතින් ඉතාම අමාරු තත්ත්වයක් තියෙනවා. එතකොට පුද්ගලික අංශයට ගිහින් සේවාවක් ලබා ගැනීම ඉතාම අමාරු කර්තව්‍යයක් වෙලා තියෙනවා. ඒ නිසා මීට පෙර ආතුවටත් වඩා නිදහස් සෞඛ්‍ය සේවය හරියාකාරව පවත්වාගෙන යාම අපේ යුතුයකම. ඒ වගකීම. ඒ සඳහා අපට රෝහල් වලට එීමට සහ රෝහල් වලින් යාමට මූලික වශයෙන්ම වෙලාවක් නැහැ රෝහලට එන්න. අපි උදේ 8ටත් වෙනවා සමහරවිට මහරය 12ටත් වෙනවා. අපි එන හුඟක් වෙලාවට පාරේ පොදු ප්‍රවාහන සැපුම් පොඩක් නැහැ. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. රජය මේ වන විට ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි. ඒත් ඇතැම් පුද්ගලයන් තාමත් තම පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වලදී සිටිති. ලබන 10 වෙනිදා දක්වා පෞද්ගලික වාහන සඳහා ඉන්ධන සැපීමක් සිදු නොවන බැවින් අනවශ්‍ය ලෙස පෝලිම් වලදී සිටීමෙන් වළකින්නයි රජය ඉල්ලීමක් කරයි. මේ සමස්ත ජනතාවගේ අවධානය පිණිසයි. විදෙස් පුවත් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දැන් හොංකොං රාජ්‍යයට පැමිණ සිටී. බ්‍රිතාන්‍ය පාලනයෙන් විදී හොංකොං රාජ්‍ය චීනය යටතට පත්ව වසර 25ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට සහභාගී වීම ඔහුගේ සංචාරයේ අරමුණයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව චීන ජනාධිපතිවරයා විදේශ සංචාරකයන් වෙත වන පළමු අවස්ථාව මෙයයි. අධිවේගී දුම්රියකින් හොංකොං රාජ්‍යයට පැමිණි ෂී ජින්පින් මහතා ඒදී උණුසුමින් පිළිගනු ලැබින. අභියෝග රැසක් ජය ගනිමින් හොංකොං රාජ්‍ය අලුමතින් නැගී සිටි බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. එළඹෙන මහකන්නයට ජලය සැපීම සඳහා වැව් 20ක් කඩිනමින් සංවර්ධනය කෙරේ. ඉන් 11ක් දැනටමත් ජලය මුදා හැරීමට හැකි ආකාරයෙන් සංවර්ධනය කර අවසන්ය. ඉතිරි වැව් 9 සංවර්ධන කටයුතු අවසන් අධීරයේ පවතී. මහකන්නේ සඳහා පෝර සැපීමට පෙර ජලය සැපීමට එම වැව් කඩිනමින් සංවර්ධනය කිරීම අරමුණයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණ විය. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වෙනි දිනය අදයි. තරගයේ 2 වෙනි දිනේ නිමා වන විට පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩලු 8ක් දැවී ලකුණු 313ක් රැස් කරගෙන සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළේය. යන ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටී. සංචාරක ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රථම එක්දින තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. කණ්ඩායම් දෙක අතර එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු මිල ඉහළ ගණන් ඉහළයයි. ගෙවිගේ මාසයේ කුරුඳු මිල ගණන් 10%කින් ඉහළ ගොස් තිබේ. උසස් සත්ත්වයේ කුරුඳු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 3000කට ආසන්නය. ඉදිරි කාලයේ කුරුඳු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. මේ දිනවල වෙළඳපොළට කුරුඳු ලැබීමේ වර්ධනයක්ද දක්නට ලැබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවෙනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවෙනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
මහජන බැංකුව අද 61 වන සංවසරයේ සමරයි. හිටපු ඇමතිවරයෙකු වන ටී.බී. ඊළඟරත්න මහතා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පනතකට අනුව 1961 ජූලි 1 වෙනිදා එම බැංකුව ආරම්භ කෙරින. සෞපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම, ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම හා ග්‍රාමීය බැංකු අංශය වැඩි දියුණු කිරීම එහි අරමුණ විය. වින්ස්ටන් සුබසිංහ මහතා මහජන බැංකුවේ පළමු සභාපතිවරයායි. මේ වනට බැංකුව සතු ශාඛා සංඛ්‍යාව 737කි. දෙවන පුරා සංක්‍රීය ටේරයන්ත 498ක් ස්ථාපිත කර තිබේ. ගණදර කොරවන සංඛ්‍යාව 1,40,00,000කි. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානවලදී රන් සම්මාන භාග්‍යකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයාවේ අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනාගන්නේ LOLC Finance ඩිජිටල් බැංකුකරණයේ තුල විශිෂ්ටයාවේ නවීකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගම්ගනු කරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ස්ථාන කිහිපයක වැසියෝ ගිගුරුම් සහිත ලෙස ඇතිවිය හැකි බව කාලවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වරින් වර පැයට කිලෝමීටර් 60-70ක් දක්වා ඉහළ හැකිය. ඉදිරි පැය 24 තුළ එම මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු දීමෙන් වළකින්නයි දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ ශිරෝමි ජයවර්ධන මහත්මිය දැනුම් දෙයි. දැන් දවසේ සටහන. උසස් අධ්‍යාපනය හදාරන සිසුන් කිහිප දෙනෙකුම පසුගිය දිනවල සියදිවි හානි කර ගැනීම වාර්තා වී තිබුණි. මෙය ඉතාමත් අවාසනාවන්ත ඛේදනීය තත්වයකි. මොවුන් සියදිවි හානි කර ගැනීමට හේතුව ආර්ථික ප්‍රශ්න බවට ආරංචි වුවත් සත්‍ය වශයෙන්ම හේතුව එයද යන්න තවමත් තහවුරු වී නැත. කෙසේ වෙතත් ආර්ථික ප්‍රශ්නද අද විශ්වවිද්‍යාල දරුවන්ගේ ජීවිතවලට දරුණු ලෙස බලපා තිබේ. ඇතැම් දරුවන් දවස ගෙවන්නේ එක් වේලක් පමණක් කුසට ආහාර ලබාගෙනයි. වේල් දෙකක් පමණ ඔවුන් බඩගින්නේ සිටී. තවත් සිසුන් පිරිසක් ප්‍රධාන ආහාර වේල් වලට අමතරව අතිරේක කිසිදු ආහාරයක් නොගනී. විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන මහපොළ අරමුදලද ප්‍රමාණවත් නොවේ. ඇතැම් ශිෂ්‍යයින් මහපොළ අරමුදල ලැබුණු පසු මව පියා ඇතුළු තමන්ගේ පවුල වෙනුවෙන් ඒ වේදම් කරයි. දෙමාපියන් දරුවන්ට කෙතරම් ඉගෙනුවත් උසස් අධ්‍යාපනයට වේදම් කරන්න ඇතැම් දෙමාපියන් සතුව එතරම් මුදලක් නොපවතී. අද රටේ දරුණු ආර්ථික ගැටලු ඇති වී තිබේ. මෙවැනි දුෂ්කරතා හමුවේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සියදිවි හානි කර ගැනීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් බොහෝ දුක්ඛම් කටළු මැද ජීවිතය ගොඩනගා ගැනීමට අප්‍රමාණ දුක් ගැහැට විඳින දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන දෙමව්පියන්ට තවදුරටත් වියදම් කිරීමට නොහැකිවත් එයට විසඳුම් ලෙස ජීවිතය හානි කර ගැනීම අනුමත කළ නොහැකි. සෑම දෙයකටම අවශ්‍ය වන්නේ සිතේ ශක්තිය හා ධෛර්යයයි, ආත්ම විශ්වාසයයි. එබැවින් දරුවන් ජීවිතේ නැති කර ගැනීමට පෙර තමන්ට ඇති අපහසුතා හා ආර්ථික දුෂ්කරතා පිළිබඳව තවත් අයෙක් දැනුවත් කර උපකාර ලබා ගැනීම අවශ්‍ය වෙයි. එවැනි ඉගෙනීමට කැප වූ දරුවන්ට අවශ්‍ය උදව් කිරීම සඳහා මේ රටේ අනන්ත අප්‍රමාණ දෙවිවරුවන් මිනිසුම් සූදානම් බවද අමතක කළ යුතු නැත. ප්‍රවෘත්තිසන් කිරීමට යලි සිරස්තල. මෙරට ආර්ථික අර්බුදේ ජය ගැනීමට ඇමරිකාවේ පූර්ණ සහාය. ගෑස් මෙට්‍රික් ටන් ලක්ෂයක් ලබා ගැනීමට ලිට්‍රෝ සමාගම ලෝක බැංකුව සමග ගිවිසුමක. අඩු ආදායම්ලාභී පවුල් වලට රජයෙන් විශේෂ දීමනාවක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවන්ට ඉන්ධන සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්. ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවෙන් යුරියා පොහොර මෙට්‍රික් ටන් 65,000ක්. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් අද සිට යලි ආරම්භයි. ජනතාව අතර ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාපදි භාවිතය ප්‍රචලිත කෙරේ. චීන ජනාධිපතිවරයා හොංකොං රාජ්‍යයේ චාරිකාවක. ශ්‍රී ලංකා ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මහනුවරදී අද. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සාන්දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.